කෙමිස්ට්‍රි දින 100 ප්ලෑන් එකේ දෙවෙනි දවස. එතකොට මේකෙදී අර පියවර 6 ක්‍රමයට යන්නේ. හොඳට අහන් ඉන්න. ඊට පස්සේ මතකෙන් ලියන්න. ඊට පස්සේ අඩු බවට චෙක් කරගන්න. ප්‍රශ්නේ උත්සාහ කරන්න. ඊට පස්සේ මම ඒක ප්‍රැක්ටිස් එක දෙන විදිය බාන්න එක කෙමිස්ට්‍රියට ගොඩක් වැදගත් අංගයක් ඒක. මොකද හේතුව මේක දැන් මෙහෙම දැන් YouTube එක හරහා යන කට්ටිය අනිවාර්යෙන් මේ යටින් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන channel වලට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ඒ වලට මම නෝට් දානවා. ෂෝට් නෝට්ස් දාන්නේ. ඒ ෂෝට් නෝට්ස් එකක් දැක්ක පළියට ඔයාලට ඒක මේ සමායට පුළුවන් වෙන එකක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය තීර දන්නේ නැති ළමයට මම ඉතින් කියලා දෙනවා මෙතනදී. කොහොමද මේ ෂෝට් නෝට් එක පාවිච්චි කරන්න ඕන කියලා කියලා දෙනවා. ඒකේ තීර කරුණු කියලා දෙනවා. ඒකත් එක්ක තමයි නෝට් එක සම්පූර්ණ ඔක්කොම සම්පූර්ණ. මොකද තියෙන කාලෙත් එක්ක ගේමක් ගහන්න එපා. ඒක තමයි මම නෝට් එක දෙලා තියෙන. එතකොට නෝට් ලියන්න වෙලා යනවා. අනම්මන ඒකින්ද මේ කරුණු හොයන්න ඕගොල්ලෝ තීරි හොයන්නයි. කීකට වෙලා හින්ද වෙලා අඩු ගන්න ඕනේ තමයි මේ විදිහ උපක්‍රම පාවිච්චි කරලා දෙන්නේ. එතකොට මොකද කෙමිස්ට්‍රි සාමාන්‍ය තීරි හොඳට කියලා දෙන්න එපා. ඒකට ඒකින්ද මම නෝට් එක කෙටියෙන් දෙනවා. කෙටියෙන් දීලා අමුතනුවත් දැනගන්න ඕන ටික කියලා දෙනවා. ඒ දේ තමයි යන්නේ. ඊට පස්සේ මොකක් කරලාද ඉගෙන ගත්තද දාන්න මේකට. හරි. නෝට් එක ගන්න පීරියඩ් වැඩේ කරන් යන්න. ඔන්න මම දැන් මෙහෙම එකක් කියලා දෙනවා. ආවර්තක ඔයගොල්ලෝ බාහිරට හම්බෙන්නේ මේ වගේ ආවර්තක මම ඔයගොල්ලන්ට ඒක දාලා තියන්නම් channel එකට. එතකොට මේ තියෙන ළමයි හයිඩ්‍රජන් හැරුණාම මේ ටිකට අපි කියන්නේ දැන් මේ කාණ්ඩ අංක ගත්තොත් මේ පළවෙනි කාණ්ඩ දෙවෙනි කාණ්ඩ 3 ඔන්නෝම යන 3 4 5 7 8. හරිද? 1 2 3 4 5 7 8. නැත්නම් තව ක්‍රමයකට කියන්න පුළුවන් මේක රෝම ඉලක්කනේ මෙහෙම 8 දක්වා කියන්න යන්න පුළුවන්. හරිද? 18 දක්වා. එතකොට කොහොමද ඒකනේ වැදගත් වෙන්නේ? මෙතන S ගුණ මේ සෙට් එකේ S ගුණ. හරිද? මෙන්න මේ සෙට් එකේ S ගුණ. 3 4 කාණ්ඩවල දෙවෙනි ආවාට ඉඳන් 15ට S ගුණ. හරිද? S ගුණ කියලා කියන්නේ ඒකට. 21 අපිට තියෙන සිලබස් එකේ වට විතරයි මම කියන්නේ. අවශ්‍ය දේවල් මම කියන්නේ. 21 වෙනි එකේ ඉඳලා 30 වෙනි එක වෙනකන් D ගුණ. මම කිව්වා අපිට තියෙන දෙක විතරයි මම කියන්නේ. අනවශ්‍ය දේවල් මම කියන්නේ නැහැ. හරිද? 21 ඉඳලා 30 වෙනකන් D ගුණ කියලා කියන්නේ. ඒ කියන්නේ S ගුණ කියන්නේ. S ගුණ කියන්නේ දැන් මෙහෙමයි. කෙමිස්ට්‍රි ළමයි අනිත් දෙක වගේ නෙමෙයි. හැමතිස්සෙම ඔක්කොම එක කනෙක්ෂන් එකේ තියෙන්න ඕනේ මම කරන හැම දෙයක්ත් එක්කම. දැන් day 1 එකේදී මම ක්වොන්ටම් අංක කියලා දෙද්දි මේ ඒවා බිඳු ඉඳන් කියලා දුන්නා මේ කාක්ෂිකය යනවා මනම්. මේ ගොඩනගා ගන්න ඉතින් ඒතකොට දැන් ඒකයි මෙතන ඒ විදිහටම විස්තර නම් කරන්න නැහැ. මොකද එහෙම කරොත් අපිට මේ ටයිම් එකට කරගන්න බැරුව යනවා. හරි එතකොට මේකෙදී කොහොමද මේකෙදී එන්නේ? මේකේ D කාක්ෂිකනේ. S කාක්ෂික D කාක්ෂික P කාක්ෂික වදින D කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිමින් නම් තියෙන්නේ. ඒකට අපි කියනවා D ගුණුයි කියලා. ඊට පස්සේ S කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිමින් නම් තියෙන අපි කියන එකට S ගුණුයි කියලා. හරි ඊට පස්සේ P කාක්ෂික වලට නම් ඉලෙක්ට්‍රෝන පිරිමින් තියෙන්නේ අපි ඒවට කියනවා P ගුණුයි කියලා. හරි. එතකොට මේ ඇවිල්ලා P ගුණු මේ සෙට් එක. මෙන්න මේ සෙට් එක P ගුණු. මේවා P ගුණු. හැබැයි මේවා එහෙම නැහැ. මේකටත් S ගුණ වලට තමයි ඉලෙක්ට්‍රෝන පිරිමින් තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් ඒක ලොකුවට සලකන්නේ නැහැ. හයිඩ්‍රජන් හිටින් ලොකුවට එහෙම සලකන්නේ නැහැ. හීලියම් උනත් 2s2. හරිද? උච්ච වායු වින්‍යාසයක් තියෙන. මේවට ඉලෙක්ට්‍රෝන පිරිමින් පවතින්නේ නැහැ ළම. ඉතින් පිරিলা ඉවරයි. හරිද? උච්ච වායු කියලා කියන්නේ. හරිද? ඔන්නෝම යන්නේ ටික. හරි. එතකොට මේ ඒ ටිකව දැනගන්න ඕනේ. S ගුණ තියෙන්නේ කොහෙද? D ගුණ කොහෙද? P ගුණ කොහෙද? ඔන්න ටික දැනගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට S ගුණේ මූලධාවය වල දෙවෙනි කාණ්ඩ මේක පළවෙනි කාණ්ඩ දෙවෙනි කාණ්ඩ කියන්නේ ශාරීය පාංශු ලෝහ කියලා කියන්නේ. ශාරීය පාංශු ලෝහ වල කාබනේට වියෝජනය දැනගන්න ඕනේ. හරිද? කාබනේට වියෝජනය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මම කියනවා මම ෂෝට් නෝට් එකක් දීලා තියෙන කියලා. එතකොට M කියන්නේ දෙවෙනි කාණ්ඩේ කට්ටිය. හරි දෙවෙනි කාණ්ඩේ කට්ටිය අපි උදාහරණයක් ගත්තොත් මැග්නීසියම් කාබනේට් කොහොමද හැදෙන්නේ? මැග්නීසියම් වල සංයුතතාවය 2යි කාබනේට් වල 2- මේක 2+. එතකොට මේක මෙයාට එනවා මේක මෙයාට එනවා 8 වසරේ තියෙන්නේ ඕවා. එතකොට Mg2 කාබනේට් 2. හැබැයි එක මං ගිහින් දෙකට කැපිලා ගිහිල්ලා මැග්නීසියම් කාබනේට්. හරිද? එතකොට මේක රත් කරාම මෙහෙමයි ඉනෝගටික්කට බය වෙන්න එපා. ඉනෝගටික් කොට දාන්න තියෙන හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් ප්‍රශ්න කරන එක. පුළුවන් තරම් ප්‍රශ්න කරන. කටපාඩම් කරන එක නෙමෙයි වැදගත් පුළුවන් තරම් ප්‍රශ්න කරන එක. ඒතර ප්‍රශ්න මම කරවන්න. හරිද? ප්‍රශ්න මම දැන් මේකේ පටන් ගත්තාට පස්සේ මම ඉස්සරහට වෙලා හම්බ වෙන විදිහට හැමතිස්සෙම වගේ ප්‍රශ්න දාන්න ඉනෝගනික් වලින්. හැමදා වගේ ප්‍රශ්න දාන්න ඉනෝගනික් වලින්. හැමදාම දවස් කීපට සැරයක් හරි දාන්න. හරිද? වෙලාව ඉස්සරහට තිබ්බොත් හැමදාම වගේ දාන්න.
තොරේ ප්‍රශ්න අනිවාර්යෙන්ම තනියෙන් නෝට් එකෙන් උත්සාහ කරලා ඊට පස්සේ මං කරන ඉතින් බලන්න. නැත්තම් මුල්ම ටිකේ මාත් එක්කම කරන් ගිහිල්ලා ඊට පස්සේ ප්‍රැක්ටිස් එක ආවට පස්සේ තනියෙන් කරන ට්‍රයි එකක් දෙන්නේ මොකක් හරි ක්‍රමයක්. ප්‍රශ්න කරන්න ඕන. එතන මැග්නීසියම් කාබනේට් වියෝජනය වෙනවා කියන්නේ මැග්නීසියම්ගේ ඔක්සයිඩ් එකටයි තව කාබන් ඩයොක්සයිඩ් වලටයි. හරිද? මේ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. හරි පළවෙනි කාණ්ඩේ අදාළත් නැහැ. හරිද? එතකොට මේ මෙන්න මෙහෙම තමයි මෙයා වියෝජනය වෙන්නේ. එතකොට මැග්නීසියම් ඔක්සයිඩ් කිව්වහම හරිද? මැග්නීසියම් ඔක්සයිඩ් කිව්වහම මොකද්ද? මැග්නීසියම් ඔක්සයිඩ් කිව්වහම M2+ O2- මේ දෙක මාරු වෙලා තමයි එන්නේ. හරිද? එතකොට ඔන්න ඔය තමයි වෙන්නේ. ඊට පස්සේ මම D ගුණේ පරීක්ෂා කියලා එකක් දීලා තියෙනවා. හරිද? අන්න ඒකට යන්න. එතකොට ඔය S2 දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ගත්තොත් අර ආවර්තක වර්ග මම දීලා තියෙනවා. එතකොට ඒකේ සාමාන්‍ය අයන හදන්නේ කොහොමද? අයන හදන්නේ හරි දෙවෙනි කාණ්ඩේ සෙට් එක ගත්තොත් අයන හදන්නේ බෙරිලියම් 2+. ඒ කියන්නේ 2s කාක්ෂිකරණය ළම ඉලෙක්ට්‍රෝන පිරිවෙන් තියෙන මේ විදිහට එයාට දෙන්නෙක් පිටලා තියෙනවා. ওই දෙන්නවම අහක් කරාම එයා තනිකර බිඳුවක් වෙන දෙන්නෙක් අහක් කරවෙන්න 2+. හරි. බෙරිලියම් 2+, මැග්නීසියම් 2+, කැල්සියම් 2+, ස්ටොන්ටියම් 2+, බේරියම් 2+ ඔය විදිහට යනවා. එතකොට මේ වලින් කාබනේට අතද කාබනේට කියන්නේ CO3 2-. ඔන්නම එක්කනේ. එතකොට මේ දෙන්න එකතු වුණා තමයි බෙරිලියම් කාබනේට් හැදෙන්නේ. හැබැයි බෙරිලියම් කාබනේට් වල මේ කාබනේට් ඉන්නවා CO3 2-. එතකොට ඔන්න CO3 2-ට මෙන්න මේක තනුක අම්ලයක් දැම්මම තනුක අම්ලයක් දැම්මම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. තනුක අම්ලයක් දාන්න ඕනේ හැබැයි. තනුක අම්ලයක් දැම්මම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට දාන අම්ල වෙන්න මෙහෙම වුණොත් එහෙම කියන්නේ අපි දුම HCl දැම්මා කියලා. HCl හැදලා තියෙන්නේ කොහොමද? HCl හැදලා තියෙන්නේ H+Cl-. එතකොට ආවර්තාවකයෙන් බලන්න. හරිද? ආවර්තාවකයෙන් මේක දෙවෙනි කාණ්ඩේ දෙන්නේ. ඒ කියන්නේ යාට +2+ හදන්න පුළුවන්. මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගැනීමක් සිද්ධ වෙන මේ හතර පන්නපු ගම. එතකොට ඉලෙක්ට්‍රෝන ගත්තාම කියන්නේ මයිනස් එක. එතකොට Cl තියෙන්නේ මේ ආවර්තාවේ මෙතන සම්පූර්ණයෙන් කරනවා නම් මෙතනට එකක් දෙන්න බලාගෙන ඉන්නේ. ඒ 18 නේ මෙයා ඉන්නේ 18ක් නෑ මෙයාට. හරිද? එකක් ගන්න බලාගෙන ඉන්නේ. සෝරි එකක් ගන්න බලාගෙන ඉන්නේ. එකක් මේගොල්ලෝ දෙනකොට 2+ වෙනවා. මේගොල්ලෝ ගන්න බලාගෙන ඉන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. කොටින්ම කිව්වොත් මෙහෙමයි. මේ දෙන්නට ඕනේ මෙන්න මෙයා වගේ වෙන්න. හරිද? මෙයා වගේ වෙන්න. මෙයාට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් අඩිපුර මේගොල්ලෝ ගාව තියෙනවා. මේකනේ මේ හතරවෙනි එකට අරන් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් දුන්නා පස්සේ යාට මෙහා වෙන්න පුළුවන්. මේ දෙන්නට ඕනේ මෙයා වෙන්න. හරිද? එයා වෙන්න නම් එයාට ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරාම මෙයා වෙන්න පුළුවන්. මෙතන ඉන්න මෙයාට ඕනේ මෙයාට ඉස්සෙල්ලාම පෙන්නේ 18 දැන් 10 නම්බරේද ළඟ 11 වෙනි නම්බරේද 11 වෙනි නම්බරේ 11 බලන්නේ 10 වෙන්නේ. හරිද? මේ හැමෝම බලන්නේ මේගොල්ලෝ වගේ වෙන්න මෙන්න මේ අන්තිම කාණ්ඩේ කට්ටිය වගේ වෙන්න. ඒතකොට CLටත් ඕනේ මේගොල්ලෝ වගේ නෑ. හැබැයි ළඟම එක්කන 18 නේ. එයා බලන්නේ ළඟම එක්කනා වගේ. හරිද? ඒතකොට එයාට මේ ඉලෙක්ට්‍රෝනයක් අඩුයි 17යිනේ තියෙන්නේ. ඒතකොට 17 18 කරගෙන ඉලෙක්ට්‍රෝනයක් ගන්න වෙනම් මයිනස් වෙන Cl මයිනස් වෙන. එතකොට මෙයාට ළඟම නම්බරේ 10. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන්න කැමති කට්ටියගේ ළඟ වෙන්න කියලා 10. එතකොට එයා කැමති එයා වගේ නඩ ඉලෙක්ට්‍රෝන එකක් වැඩි එන එක එයා එකක් දීලා ප්ලස් වෙලා මෙයා වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ප්ලස් මයිනස් වෙන්නේ ඔහොම. එතකොට මෙයා Cl උනාම මෙයා Cl-, මෙයා F-, Br-, I-, A ඇන්ටිමනි මයිනස් ඔය විදිහට තමයි මේගොල්ලෝ යන්නේ. හරිද? හරි. එතකොට මේකෙදි එහෙනම් මොකද වෙන්නේ? මේකේ H+ සහ Cl- තියෙන්නේ. එතකොට මේකෙදි දැන් මාධ්‍ය ඔන්නෝම බේරියම් මැග්නීසියම් කාබනේට් ඉන්නවා කියලා හිතන්නකො. දැන් මේක ඇතුලේ කාබනේට් කෙනෙක් ඉන්නවා. මැග්නීසියම් 2+ කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ද්‍රාවණ Hc තිබ්බ කියන්නේ S වල අයන කඩන්න H+ ඉන්නවා Cl- ඉන්නවා. එතකොට මේ දෙන්නට යන්න පුළුවන්. මේ දෙන්නට ගියොත් මෙයාගේ 2යි සංයුජතාවය Cl- ගේ 1යි. එතකොට මේ දෙක මාරු වුණාම MgCl2 වෙනවා. හරිද? මෙයයි ගියොත් ඉතින් සාමාන්‍ය ඔන්නෝම එක්කෙනෙක් හැදෙනවා. හරිද? බයිකාබනේට්. හැබැයි මේක ස්ථාවර නැහැ. ස්ථාවරව තියෙන්නේ නැහැ. හරිද? ඕක ආයි බිඳ වැටෙනවා. ඕක කොහොම විදිහට තියන්නේ? ඕක කාබන් ඩයොක්සයිඩ්ලා පිට වෙලා යනවා. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය වෙලා පිට වෙලා යනවා. හරිද? කියන්නේ මෙහෙමනේ.
හරි සාමාන්‍යයෙන් කාබනික් අම්ලය ගත්තොත් ඔන්න ඔය විදිහට ඉන්නේ කාබනේට්. මෙයා මයිනස් 2 මයිනස් එන්න ඔන්න ඕමනේ. හරිද? ඒතර මෙතනට එක්කෙනෙක් හයිඩ්‍රජන් බැඳුනහම මොක නෑනේ. දැන් මේ ඉන්නේ මෙයා මේ එක එක්කෙනයි අඩු. දැන් මේකෙදි වෙන්නේ මේ හයිඩ්‍රජන් මෙන්න මේ තව එක්කෙනෙක් එක්ක යනවා. සෝරි හයිඩ්‍රජන් එක්කෙනෙක් තිබ්බාදී හයිඩ්‍රජන් තව හයිඩ්‍රජන් කෙනෙක් හොයාගෙන මේ දෙන්න එකතු වෙලා යනවා ජල අණුවක් හදාගෙන යනවා. ඒතර අවසාන වශයෙන් පළ වශයෙන් මෙන්න මෙහෙම කට්ටිය හැදෙන්න. මේකට තනු කම්ලයක් දැම්ම. HCl වගේ දැම්මොත් ඒ. හරි. හරි ඊට පස්සේ රසායන ගන්නේ පාර්ට් එකක් කියලා දෙන්නම්. රසායන ගන්නේ පාර්ට් එකක් කිව්වොත් දැන් මෙහෙම දැන් මේක තමයි පියවරහය ක්‍රමයට කියලා යන්නේ. ඒතර ප්‍රශ්න දාලා සීලුප සිද්ධාන්ත කියලා දෙනවා. ඊට පස්සේ තනියම උත්සාහ කරන්න ඕනේ. හරිද? ඇතෝ මේ මුලින් ඉඳන් ඉනෝගනික් ගන්න මුලින් ඉඳන් රසායනික ගණන උගන්වන්න නෙමෙයි. හැබැයි ඔක්කොම සිද්ධාන්තයේ ප්‍රශ්න ඔක්කොම විරුද්ධ සෙට් වෙනවා. හරිද? එහෙමයි යන්නේ. කියන්නේ ඔයගොල්ලෝ තීරි විතරක් පාඩම් කරනකොට තීරි විතරයි සදාකාලික. ඒ කියන්නේ කාලෙත් මදි ඊට ප්‍රශ්න ගන්න කාලෙ මදි ප්‍රශ්න කරන් ගියේ ප්‍රශ්න ගන්න තීරි උපේ. ඒතකොට ඔයගොල්ලෝ විවරණ බලනවා. එහෙම තේරුමක් නැහැ. විවරණ බලලා සතුටු වෙනවා. හරිද? මේක එහෙම නෙමෙයි. මේක දෙපැත්තම බැලන්ස් කරලා හදලා තියෙන හොඳ ප්ලෑන් එකක්. හරි ඊට පස්සේ 8 වෙනි එක බැලුවොත් මේ සෝරි මේ දුනා. මේ රසායනික ගන්න මේ ගණනයේ පැත්තට ගියොත් මෙන්න මෙහෙම එකක් තියෙන රසායනික ගන්න. මවුලයට ග්‍රෑම් මවුලයට කියලා කවුරු හරි කිව්වොත් හරිද? ඊට පස්සේ මවුල ගානක් ඔයා දන්නවනම් මේකෙන් ග්‍රෑම් ගානක් වань ඒ කියන්නේ ඔයාලට ග්‍රෑම් මවුලයට තියෙන ග්‍රෑම් ප්‍රමාණය දන්න. මවුලයක් කියන්නේ පරමාණු 6.02 අඩි කියන 10 23යි කියන සංඛ්‍යාව. හරිද? ඔය වගේ සංඛ්‍යාව. හරි දැන් උදාහරණයක් මෙහෙම තිබ්බොත් එහෙම අඹගෙඩි පෙට්ටි තියෙනවා. අඹගෙඩි දාහු පෙට්ටි තියෙනවා. ඔය විදිහට. පෙට්ටි දෙකක් තියෙනවා කියලා හිතන්නකො. එතකොට අඹගෙඩි මේකේ තියෙන එකක 1000ක් තියෙනවා. මේකෙත් 1000ක් තියෙන ලොකු පෙට්ටි හිතන්නකො. ඒතර ඔය අඹගෙඩි වලින් වාට කීත හැකි අඹගෙඩි 2000ක් තියෙනවා කියලා. පෙට්ටි වලින් කීත වාට පෙට්ටි දෙකයි කියලා. ඒතර විශාලත්වය ගනිද්දී මොකද්ද පොඩියෙන් අපිට ලේසියෙන් ගන්න පුළුවන් මොකද පෙට්ටි දෙකයි කියන්නේ. කෙටි වෙලා අඹගෙඩි 2000යි ගොඩක් කියලා. පෙට්ටි දෙකයි. ඉක්මනට ඉවරයි. හරිද? ඒක කෙටියෙන් කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒතර මෙතනත් කරලා තියෙන්නේ ඒක තමයි. මේ පරමාණු ඔක්කොම දාලා මවුල කියන පෙට්ටියට මේ පෙට්ටියට කියන මවුල. ඒතර පෙට්ටියක් තුල අඹගෙඩි. පෙට්ටියක් තුල පරමාණු. මවුලයක් තුල පරමාණු. අන්න එමය සෙට් වෙන්නේ. හරිද? එතකොට ග්‍රෑම් මවුලයට තියෙන එක දන්නවනම් මවුල කියන එක දන්නවනම් අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ග්‍රෑම් මවුලට ගියා මවුල යට තියෙන්නේ. ඔන්නෝම තියෙන්නේ. ඒතර මවුල් මේ දෙක ගුණ කරාම අපිට මේකට මේ කැපිලා ගිහලා ග්‍රෑම් ගාන හොයා ගන්න පුළුවන්. ඕකේ එක. ඊට පස්සේ මෙහෙම දැනගත්තොත් ග්‍රෑම් ගාන දන්නවා. ග්‍රෑම් මවුලයටත් දන්නවා. හරිද? ඔන්න ඔය දෙක දන්නවා කියලා හිතන්නකො. ඒතර ග්‍රෑම් වලට ගියාම ග්‍රෑම් මවුල යට ඔන්න ඔය විදිහට තියෙනවා. ග්‍රෑම් ගානක් දන්නවා. හරිද? අපිට මෙන්න මෙහෙම දෙයක් කරතේ. ග්‍රෑම් මවුලයට කියන එක ග්‍රෑම් කියන එක බෙදනවා ග්‍රෑම් මවුලයට කියන එකෙන්. හරිද? ඒ කියන්නේ ග්‍රෑම් කියන එක බෙදනවා ග්‍රෑම් මවුල යට. ඒතර හතවසට පරස්පරය දාන්න. හතවසනේ තියෙනවා පරස්පරය දාන්න. ගුණ කිරීමක් කරතේ මේ බෙදීම කියන එක කොහොමද මේක අනිත් පැත්ත ගහලා. ඔන්න ඔය විදියට. හරි. එතකොට ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා මවුල ගාන එනවා. මේ දෙක දන්නවනම් මවුල ගාන හොයත හැකි. මේ දෙක දන්නවනම් ග්‍රෑම් ගාන හොයත හැකි. හරි. ඔන්න ඕක හොඳට නෝට් කරගන්න. හරි. හරි. ඊළඟ දේ දැන් මෙන්න කියන දේවල් ලියා ගන්න. ඊට පස්සේ සාමාන්‍ය මවුලයක් සැලකුවොත්. හරි මෙන්න මෙහෙම එකක්. ඝන මීටරයක් කියන්නේ මොකද්ද? මීටර් වැඩි කිරීම 1 මීටර වැඩි කිරීම 1 මීටර. ඝන සෙන්ටිමීටරයක් කියන මීටර කොච්චරද? මීටර 100ක්. එහෙනම් 1 මීටරයයි කියන්නේ සෙන්ටිමීටර 10 ඍණ 2ක්. හරිද? සෝරි වැඩිදුනා. 1 සෙන්ටිමීටරයක් කියන්නේ මීටර 10 ඍණ 2ක්. හරිද? ඔන්න ඔය විදිහට. ඒවල 1 මීටර කිව්වම සාමාන්‍ය සෙන්ටිමීටර වලට තියෙන සම්බන්ධය සෙන්ටිමීටර 100ව වැඩි කරන්න ඕනේ 3කින්. ඒක සෙන්ටිමීටර 10 6ක්. 1 මීටරය සමාන වෙනවා නෑ. ඝන දෙසිමීටර 10කට. හරිද? ඝන දෙසිමීටර 10ක් සමාන වෙනවා සෙන්ටිමීටර 100කට. නැත්නම් මෙහෙම ගන්න. 1 මීටර සමාන වෙනවා ඝන දෙසිමීටර 10කට. 1 මීටර සමාන වෙනවා සෙන්ටිමීටර 100කට. 1 ඝන දෙසිමීටර සමාන වෙනවා සෙන්ටිමීටර 10කට. ඔන්න ඔය සම්බන්ධය.
සාමාන්‍ය කෙමිස්ට්‍රි මෙන්න මේ ගන් ඩෙසිමීටර තමයි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට ගන් ඩෙසිමීටර් 1000යි කිව්වොත් ටක් ගාලා දාන්න. ගන් ඩෙසිමීටර් 1000යි කියන සෙන්ටිමීටර හරවලා කියන්න. ගන් ඩෙසිමීටර් 1000ක් කියලා සෙන්ටිමීටර හරවලා කියන්න. ඉක්මනට. කොහොමද එන්නේ? එක ගණ සෙන්ටිමීටර් 1000 ඉදලා තියෙන්නේ කොහොමද? මේ ඩෙසිමීටර් කියන එක තුන් පාරක් වැඩි වෙලානේ. ඩෙසිමීටරය කියන්නේ සෙන්ටිමීටර් 10ක්නේ. හරිද? එතකොට එහෙනම් ඔයා මේ වෙනුවට 10න් 10න් වැඩි කරගෙන යන්න. සෙන්ටිමීටර් 10 6ක් වෙනවා. ගණන සෙන්ටිමීටර් 10 6ක්. ඊට පස්සේ ඝන සෙන්ටිමීටර් එකක් හරවන්න ඝන සෙන්ටිමීටර් ඩෙසිමීටර් කොහොමද හරවන්නේ? එතකොට මේකේ අනිත් පැත්ත. එක සෙන්ටිමීටරය කියන්නේ ඝන සෙන්ටිමීටර් 10න් බෙදන්න. ඒ කියන්නේ 10 න් 1යි. හරිද? එහෙනම් මේක අනිත් පැත්තට රවුවාම එතකොට එක සෙන්ටිමීටර් තුන් පාරක් තියෙන. එහෙනම් එක ඝන සෙන්ටිමීටර හරවුවා 10 ඍණ 1 10 ඍණ 1 10 ඍණ 1. ඩෙසිමීටරට හරවුවොත් ඝන ඩෙසිමීටර 10 ඍණ 3යි. හරි. 10 ඍණ 3යි කියන්නේ එක බෙදීම 1000යි කියන එක. හරිද? ඔය විදිහට යන්නේ. හරි. එතකොට ඔය ටික දැනගත්තා නම් ඇති. ඊළඟ දේ සාමාන්‍යයෙන් මෙන්න මේ අඹ ගෙඩි තහවු පෙට්ටියක් තුල අපි සාමාන්‍ය පෙට්ටියක් සැලකුවොත් හරිද? අපි නෝ ලෝකෙටම එක පෙට්ටි జాතියක් තියෙන සම්මත. එතකොට ඔය පෙට්ටියක් තුල තියෙන වායු අංශු ගාන බැලුවොත් සාමාන්‍යයෙන් ඝන ඩෙසිමීටර් 22.4ක පරිමාවක් තියෙනවා කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් කියන්නේ. පෙට්ටියක් තුල තියෙන අඹ ගෙඩි ගාන අපි නිකන් එළියට ගිහින් දැම්මොත් ඒ අඹ ගෙඩි වල තියෙනවලු 22.4යි ඝන ඩෙසිමීටර්. ඔක තව සිංහලෙන් කිව්වොත් මෙන්න මෙහෙම එකක් කියන්නේ. වායු අණු මවුලයක සංඛ්‍යාවක් ගත්තොත් මවුලයක සංඛ්‍යාවක් තියෙන පෙට්ටිය අඹ ගෙඩි 1000යි නම් අඹ ගෙඩි 1000ක් අපි ගන්නවා. අඹ ගෙඩි 1000ක් කරන් මේක නැතුව අපි නිකන් දානවා නිකන් පොලිතින් බෑගේ නිකන් ඔහේ නිකන් අඹ ගෙඩිය පාවෙන්න ගත්තා ඉතින් දන්නකො. ඕකේ තියෙන අඹ ගෙඩිය පාවෙන්න ගත්තා ඉතින් දන්නකො. නැත්නම් මේ පෙට්ටිය ඇතුලේ හීලියම් පුරු බැලුන් තියෙනවා. ඔය බැලුන් ටික අපි මුදාහැරිය කියලා හිතන්නකො වායු ගෝලයට. වායු ගෝලේ මුදාහැරිය ඕනද කොහොම බැලුන් ටික තියෙනවා. ඔය බැලුන් ටිකේ පරිමාව ගත්තොත් පරිමාවට කියන්නේ 22.4යි ඝන ඩෙසිමීටර කියලා. ඒ සම්මත අවස්ථාවයි. ඒතර සූත්‍රය මොකද්ද? මවුලයට ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් 22.4ක් තියෙනවා කියලා කියන සම්මත අවස්ථාවේ වායුන්. හරිනේ. හරි. ගාන පොඩ්ඩක් කියව ගන්න ඉක්මනට. 8 වෙනි ප්‍රශ්නේ කියව ගන්න ඉක්මනට. 8 වෙනි ප්‍රශ්නේ කියවගෙන පොඩි try එකක් දෙන්න පුළුවන් කට්ටිය try එකක් දෙන්න. අනික් කට්ටිය ප්‍රශ්නයක් නැහැ try ගන්න පොඩ්ඩක් කියව ගන්න. හරිද? ඉක්මනට ගාන කියව ගන්න වීඩියෝ පෝස්ට් කරලා ගාන කියවලා පොඩි රූප සටහනක් ගන්න try එකක් දෙන්න. පොඩි රූපයක් හඳින්න try එකක් දෙන්න. ගාන කියවලා ගාන කියවන ගමන් පොඩි රූප සටහනක් හඳින්න try එකක් දෙන්න. 8 වෙනි ගාන. 2011 8 වෙනි ගාන. try එකක් දෙන්න. ප්‍රශ්න තියෙනවා මම description එකේ දාලා තියෙනවා පහලින්. හරි ඒතකොට මම පොඩි මෙහෙයක් දෙන්න. පොඩි උදව්වක් දෙන්න. මෙන්න මෙහි විදිහට ඔය වගේ ගානක් හදන්න. හරිද? ස්ටොන්ටියම් කාබනේට් කියනවා. බේරියම් කාබනේට් තියෙනවා. නියඳියක ස්කන්ධය 0.8 ග්‍රෑම්ලු. ඊට පස්සේම නියඳියේ වැඩිපුර තනුක අම්ලයක දී කළ විට මේකේ මොනවද තියෙන්නේ? කාබනේට. එතකොට මේක මෙහෙම වෙන් කරගත්තොත් අපිට ස්ටොන්ටියම් 2+ CO3 2-. ඊට පස්සේ මේක බේරියම් 2+ මේක CO3 2-. කාබනේට් වලට නීතියක් තියෙනවා. තනුක අම්ල දැම්මහම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා. හරිද? ඒතකොට ඒ කාබන් ඩයොක්සයිඩ් කියන ආම්ලිකතාවය මේ පරීක්ෂා ටික පරීක්ෂා යටතේ බලන්න මම දීලා තියෙන නෝට් එක. එතකොට මෙන්න මේ කාබන් නේට් වලට අර තනුක අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේක මොනවද දන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. හරිද? ඊට පස්සේ ඒ Cl වල තියෙනවනේ H+ සහ Cl- කියලා. හරිද? එතකොට ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි H+ සහ Cl- කියලා තිබ්බොත් එහෙනම් මේ H+ කියන කට්ටියයි මේකේ කාබන් ඩයොක්සයිඩ් දයි මෙතන ඔක්සිජන් 3 දෙනා දෙන්නේ මෙතන ඔක්සිජන් 3 දෙනා එක ඔක්සිජන් කෙනෙක් අඩුයිනේ. අන්නේ ඔක්සිජන් කෙනෙකුත් එක්ක එකතු වෙලා තව හයිඩ්‍රජන් කෙනෙක් එකතු වෙලා ජලය ලෙස මෙහා පිට වෙනවා. ඊට පස්සේ මේ Cl- මෙන්න මේ ස්ටොන්ටියම් 2+ එකතු වෙලා ස්ටොන්ටියම් Cl2 හදනවා.
එතකොට Cl2 හදනවා කියන්නේ මෙතනට HCl දෙන්නෙක් යනවා. හරිනේ එහෙනම් මෙතන ජලය දෙන්නෙක් යනවා. ඊට පස්සේ මෙතනට ගත්තොත් මෙතනත් අර විදිහට Cl මයිනස් මෙයත් එක්ක යනවා BaCl2 මයික පෙන්නුව හැදෙන විදිහ ඒ කියන්නේ Ba2 Cl මයිනස් මේ දෙක මාරුලා හැදෙනවා. එතකොට BaCl2 කියන්නේ HCl දෙන්නෙක් යනවා මේ වැඩේට. දැන් දෙන්නෙක් යනවා නම් මෙතනින් එක ඔක්සිජන් කෙනෙක් ගන්නවා. එක ඔක්සිජන් කෙනෙක් මේ හයිඩ්‍රජන් දෙන්නත් එක ජලය හදනවා. හරි. ඔන්න ඔය වැඩේ. ඊට පස්සේ පීඩනයේදී පිට වෙච්ච කාබන් ඩයොක්සයිඩ් වායුව 0.112 ගන්න ඩෙසිමීටර්ලු 0.112 ගන්න ඩෙසිමීටර්. එතන මම මෙතන කිව්වා එක මවුලයකට හරිද එක මවුලයකට 22.4යි ගණ ඩෙසිමීටර කියන පරිමාවක් අයත් වෙනවා කියලා. හරිද? ඒ කියන්නේ කොටිම ගොඩ 22.4 ගණ ඩෙසිමීටරයක් ඇතුළත වායු මවුල එකක් තියෙනවා. හරිද? අන්න ඒ විදිහට. ඒතර මේක ඇතුලේ කොච්චර මවුල සංඛ්‍යාවක් තියෙනවද කියලා ඔයාලට මේකෙන් හොයත හැකියි. ඒක හිතලා කරන්න. මම කරන්න කලින් හිතලා කරන්න. මවුල ගන්න කොච්චරද කියලා ඔයාලට හිතලා කරත හැකියි. ඊට පස්සේ මේකෙන් මෙච්චරයි මේකෙන් මෙච්චරයි මේකේ HCl මෙච්චරයි මේකේ ජලය මෙච්චරයි. එහෙම කීකේ ඔයාලට සූත්‍ර දෙකක් ලියාගත්ත හැකි මෙහෙම. මේකට එක සූත්‍රයක් මේකට එක සූත්‍රයක්. හරිද? එතකොට මේ ස්කන්ධ අපිට මේගොල්ලෝ දීලා තියෙන මෞලික ස්කන්ධ. ඒ වලින් ඔයාලට මේ එකිනෙකේ මෞලික ස්කන්ධ මැනගන්න පුළුවන් වෙනවා. හරිද? ඒකත් එක්ක ඔයාලට මෞලික ස්කන්ධ ගණන ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකත් එක්ක ඔයාලට මෞලික ස්කන්ධ ගැන ගන්න පුළුවන් නම් ඔයාලට ඒකත් එක්ක මෙතන මෞල ගණනත් හොයාගත්තොත් ඒකත් එක්ක පොඩි සම්බන්ධයක් හදාගන්න පුළුවන්. එතකොට මේකෙද නොදන්න පද වලට ඔයා x හරි මොකක් හරි සංකේතයක් දාගන්න. ඒකේ දන්න පදයෙන් මේක අඩු කරලා වෙන එකක් දාගන්න. ඔය සංකේතයක් දාගෙන තනියෙන් ගණන් හදන්න try එකක් දෙන්න. ඉක්මනට නවත්තන්න. දැන් වීඩියෝ නවත්තන්න. පෝස් කරන්න. හරි try එකක් දෙනවා. try එකක් දීලා ඉන්න. එතකන් නම් මුකුත් කරන්න එපා. වැදගත්ම දේ තමයි ඉස්සල්ලා මේකේ සූත්‍ර දෙක ලියා ගන්න එක. හරිද? තනියෙන් කරලා ඉන්න අනිවාර්යයෙන් පිස්සුනට යන්න එපා. එතකොට මෙතනදී මේ සූත්‍ර ලියා ගන්න ඉතින් මේ විදිහට කරගන්න. හරි ලේසි. සූත්‍ර ලියන කෝ කියන තරම් අමාරු එකක් නෙමෙයි. එතකොට ඒක යම්කුත් කියන්නේ. හරි මේ ඒක අමාරු නෑ කොහොමද? ස්ටෝන්ටියම් කාබනේට්. එතකොට ඒකෙන් අපිට ලැබෙනවා ස්ටෝන්ටියම් ක්ලෝරයිඩ්. ඊට තව හම්බෙලා තිබ්බ කාබන් ඩයොක්සයිඩ්. තව හම්බෙලා තිබ්බ ජලය. හරිද? දෙපැත්ත බැලන්ස් කරන්න. ස්ටෝන්ටියම් එකයි කාබන්ට කාබන්ල එක්ක ඔක්සිජන් ලා 3 දෙනෙක් ඉන්න 3 දෙනයි. තව මේ පැත්තට තනුක අම්ලයක් දානවනේ. එන HCl දානවා. HCl ලා දෙන්නයි එහෙනම් හයිඩ්‍රජන් දෙන්නට HCl දෙන්නයි. ඔය විදිහට අනිත් පැත්තට බේරියම් කාබනේට්. එයාගෙන් හැදුන බේරියම් ක්ලෝරයිඩ්. ඒක ලියාගන්න. තව එයාගෙන් හැදුනා කාබන් ඩයොක්සයිඩ්. ලියාගන්න. තව එයාගෙන් හැදුනා ජලය. ලියාගන්න. ඊට පස්සේ මේක නිකන් හැදුන්නේ නෑ. තනුක අම්ලයක් දැම්මාම හැදුන. තනුක අම්ලයක් කොච්චර දාන්නද? මේ විදිහට හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා ක්ලෝරයිඩ් දෙන්නෙක් ඉන්නවා දෙන්නෙක්ව දාන්නවා. හරිද? ඊට පස්සේ මේකට ඒගොල්ලෝ කියන්නේ මෙන්න මේක ස්කන්ධය නියඳියේ ස්කන්ධය මෙන්න මේ දෙන්නගේම ස්කන්ධය ඒගොල්ලෝ කියනවා 0.8 ග්‍රෑම්ලු. එහෙනම් අපි එක්කෙනෙක්ගේ ස්කන්ධය x කියලා ගමු. එතකොට ඒගොල්ලෝ අහන එක්කෙනාගේ ස්කන්ධය x කියලා ගත්තා අපිට ලේසි. එහෙනම් අපි ස්ටෝන් එකම ස්කන්ධය x කියලා ගමු. මෙයාගේ ස්කන්ධය ගමු. එහෙනම් මේ ඔක්කොම 0.8යි නම් එහෙනම් මෙයාගේ ස්කන්ධය x නම් මෙයාගේ කොච්චරද? 0.8 රින x වෙන්න ඕන. හරිද? මෙයාගේ ඊට පස්සේ ඔන්නෝම සංකේතයක් දාගන්න. හරි ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේ ප්‍රතික්‍රියා කරන ඒවා සාමාන්‍ය මවුල වලින්. මෙයා මවුල දෙකක් මෙයා මවුල දෙකක් ප්‍රතික්‍රියා කරොත් මෙයාගේ දෙකනේ තියෙන්නේ. දෙකක් ප්‍රතික්‍රියා කරොත් මෙයයි මවුල එකයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙයා මවුල එකයි, මෙයා මවුල එකයි, මෙයා මවුල එකයි. කියන්නේ මේ දෙන ප්‍රතික්‍රියාවේදී මෙයා මවුල දෙකකින් වෙලා හැදෙන්නේ මේ ජලය එකයි, කාබන් ඩයොක්සයිඩ් එකයි. ස්ටෝන්ටියම් කාබනේට් එකක් වැය වුණාට මේව හැදෙන්නේ එක එක. හරිද? ඒක ඔයාලට තේරෙයි දැන් ප්‍රශ්න කිහිපයක් කරත් තේරෙයි එකපාරටම තේරුන්නේ නැති වුණාට. නොදන්න ළමයට මං කියන්නේ. එක ළමයාත් එකපාරට තේරෙන්නේ නැති වුණාට ප්‍රශ්න කිහිපයක් කරද්දී ඔයාලට තේරෙයි. හරිද? ඒකේ කලබල වෙන්න එපා. අල්ලන් ඉන්න කොහොමද? අල්ලන් ඉන්න එකේ තමයි තියෙන්නේ. කන්ටිනියු කරන්න. ඒකේ වැඩ කරන එක දිගටම කරගෙන යන්න. උදාහරණ ගණන් කර නැත්තම් ඔය ප්‍රශ්න කරන්නේ නැතුව පුළුවන් ඉන්නේ සම්මජ්ජාතිර. හරිද? අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න ඕනේ. නැත්නම් ඔයාලට සදාකාලිකව නිකන් කටබලෙන් කරලා විවරණ බල සතුටු වී ඉන්න වෙන්නේ. ප්‍රශ්න කරන්න ඕනේ අනිවාර්යෙන් හිතන විදිය හදා ගන්න ඕනේ. ඒක නවත්තන්න තු වැඩ කරන්න යන්න ඕනේ. හරිද? එතකොට ඕක 0.8යි 0.8 රින x වෙන්නේ. හරිද? එතකොට දැන් අපිට දැන් මවුල ගාන හොයා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මවුල ගාන හොයමු. එතකොට ස්ටෝන්ටියම් කාබනේට්ගේ මවුල ගාන කොහොමද හොයාගන්නේ? එහෙනම් මොකක්ද අපිට දැනගන්න තියෙන්නේ? මෙන්න මේක.
ස්කන්ධය දන්නවා. ස්කන්ධය හරි. අපි දැන් දන්නේ මොනවද? ස්කන්ධය දන්නවා යාගේ. මොකක් හරි පදයක් හරි සංකේතයක් හරි දන්නවනේ. මවුල ගාන දන්නේ නැහැ. මවුල ගාන හොයාගත්තා කියලා හිතන්නකෝ. ඒතර මවුල ගාන හොයාගන්න අපි දන්නේ නැහැ. ඒක තමයි අපිට ටාගට් එක. හැබැයි අපිට ග්‍රෑම් මවුල වලට හොයතයි. ඒක දීලා තියෙනවා. ඉතින් මෞලික ස්කන්ධ දීලා තියෙනවා. ග්‍රෑම් මවුල වලට වල. ඒතර මේකයි දන්න අපිට මොකක්ද දාන්න පුළුවන්? ග්‍රෑම් කියන්නේ ග්‍රෑම් මවුල වලට බෙදුවාම අපිට මවුල කියන එක හොයාගත්ත හැකියි. මේ තියෙන එක ලියලා. මෙතන මම ලියලා තියෙන මේ මවුල කියන එක හොයාගත්ත හැකියි. හරිද? එහෙනම් අපේ ප්ලෑන් එක එහෙනම් මේක හොයාගන්න එක. එහෙනම් අපිට මේක දැනගත්තොත් මේ දෙකෙන් මේක හොයතයි. එහෙනම් අපි ග්‍රෑම් මවුලට කියනකො ස්ටෝන්ටියම් කාබනේට් වල. ස්ටෝන්ටියම් වල මවුලික ස්කන්ධය දීලා තියෙනවා 88යි කියලා. ඒතර එක කාබන් කෙනනේ කාබන්ගේ මවුලික ස්කන්ධය තියෙනවා 12යි කියලා. ඒතර ඔක්සිජන් 3 දෙනා ඔක්සිජන් එක්කෙනෙක්ගේ 16 එහෙනම් 16 + 3 48යි. එහෙනම් මේ 3 දෙනා එකතු කරාම මෙතන 90යි 100යි 148යි ග්‍රෑම් මවුලයට කියලා එනවා. ඊට පස්සේ බේරියම් කාබනේට්ගේ දැන් මේල මෞලික ස්කන්ධ. හරිද? ඒ කියන්නේ මෞලයට ග්‍රෑම් කොච්චරද කියන එක. ඊට බේරියම් කාබනේට් එක ගත්තා. බේරියම්ගේ දීලා තියෙනවා 137යි කියලා. කාබන්ගේ 12යි. ඔක්සිජන් 3 දෙනෙක්ගේ 16 + 3 48යි. එහෙනම් ඔක්කොම එනවා. මෙතන ගත්තොත් 60යිනේ. 60යි 192ක් එනවා. එකසි 92යි නේද? පොඩ්ඩෙන් බේරියම් දීලා තියෙන 137යි කියලා. 132 137. හරි 0යි 60යි මම ඒත් බලලා මෙතන මේ මොකක් හරි අවුලක් කියාද කියලා. හරිද? 60යි 67යි 6ක් ඉතුරුයි. එතකොට හරි 197යි ග්‍රෑම් මවුලයට. ඔන්න ඔය විදියට. ඊට පස්සේ දැන් මේගොල්ලන්ගේ දන්නවා දැන් මෞලික ස්කන්ධය දන්නද? අපේ ප්ලෑනේ අපිට ප්ලෑන මේක දැන් මේක දන්නවා මේක දන්නවා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේකෙන් මේක බෙදලා එක්කිනෙක කියලා මවුල ගන්න හොයතේ. එහෙනම් ඔයා හොයන්නේ ස්ටෝන්ටියම් කාබනේට්ගේ මවුල ගන්න. කොහොමද යන්නේ? ස්කන්ධය කියන එක බෙදන්න. ස්කන්ධය කියලා අපි ගත්තේ x කියන එක. x කියන එක බෙදන්න 148යි ග්‍රෑම් මවුලයට වලින්. ඊට අපිට හොයතේ බේරියම් කාබනේට්ගේ මවුල ගන්න. කොහොමද හොයන්නේ? 0.8 ඍණ x කියන එක බෙදන්න 197යි ග්‍රෑම් මවුලයට කියන එක. ඕකෙන් ඔය ටික හොයතයි. හරිද? ඊට පස්සේ ඒකෙන් ඔය ටික හොයන්න පුළුවන්. හරි ඊළඟ දේ දැන් පොඩ්ඩක් පෝස් කරලා තව try කරන්න උත්සාහයක් දාන්න. පෝස් කරලා දැන් ටික හිතලා ඉතිනේ. මේ ගණන් කීපයක් හදන්න තෝතෙන් පුළුවන් ඉන්නේ. හරිද? කලබල වෙන්න එපා. ඊට පස්සේ ස්ටෝන්ටියම් කාබනේට් දැන් අපි මවුල ගන්න හොයාගත්තා. අපි දැන් මේකට පොඩි සංකේතයක් දාගමු. මෙයාගේ මවුල ගන්න අපි හිතුව නිකන් n කියලා. n1 කියලා හිතන්න. මෙයාගේ මවුල ගන්න n2 කියලා හිතන්නකො. එතන මං කිව්වා එකම සමීකරණයක් ගත්තොත් ස්ටෝකියෝමෙට්‍රික සමානයි නේ ඒ මවුල ගන්න තමයි හැදෙන්නේ. ඒක මෙයාගේ දෙකයිනේ. මෙයාගේ දෙකක් වුණා නම් මෙහි දෙකක් එක්කේ නැහැ. මේකෙන් භාගයයි මේගලන් හැදෙන්නේ. මෙයාගේ එකක් හැය වෙනකොට මේකෙන් එයාගේ ගානම හැදෙනවා. එහෙනම් මෙයාගේ n1 වැය වුණා නම් n1 මෙහෙන් හැදෙනවා. n1 මවුල ගානක් මෙයාගේ හැදෙනවා. n1 මවුල ගානක් මෙයාගේ හැදෙනවා. මෙයාගේ n2 වැය වුණා නම් n2 මවුල ගානක් මෙයාගේ හැදෙනවා. n2 මවුල ගානක් මෙයාගේ n2 මවුල මෙයා හැදෙනවා. මෙයාගේ 2යි n2 වැය වෙනවා. මෙයාගේ 2යි n1 වැය වෙනවා. දැන් මෙන්න මෙහෙම සීන් එකක්. මේකෙන් මොකක් හරි වැඩක් ගන්න බෑද? ටක්කල කල්පනා කරන්න. මේ තියෙන්නේ මවුලයකට තියෙන වායු නැත්නම් මවුලයකට තියෙන වායු පරිමාව. දැන් හරි අන්න එකෙන් පොඩි try එකක් දෙන්න උනන්දු මොකක් හරි try එකක් දෙන්න. ඒක දුන දත්තත් එක්ක සලකලා ආයික පොඩක් ගාන කියවල මේකේ වැඩක් ගන්න පුළුවන් කියලා බලන්න. හරි ගාන එක තැනදී ඒගොල්ලෝ කියනවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙච්ච වායු පරිමාව 0.1122 ගන්න දෙසිමීටර් කියලා. දැන් try එකක් දෙන්න නිකන් ඉන්න එපා. ඒතර අපිට මෙතනින් ගත හැකි මවුලයට ඝන ඩෙසිමීටර් 22.4යි කියලා. හරිද? එතකොට ඔන්න ওই දෙක ගත හැකි. එතකොට මේකෙන් අපිට ගත හැකි මේ දෙක දැන් ඝන ඩෙසිමීටර් ඩෙල්ටා ඩෙසිමීටර් තියෙනවා. මේකෙන් බෙදවරණේ අරක වගේ ග්‍රෑම් දන්නවා ග්‍රෑම් මවුලයට දන්නවා. එහෙනම් ඕකේ මොකක්ද කරන්න තියෙන්නේ? මේකෙන් මේක බෙදලා ගත්තොත් මේකෙන් මේක බෙදලා ගත්තොත්
අපිට ගතයි මේකට මේ කැපිලා ගිහිල්ලා මවුල කිරි උඩට යනවා. එහෙනම් 0.112 බෙදීම 2.4යි මවුල. කාබන් ඩයොක්සයිඩ් මවුල සංඛ්‍යාව. එහෙනම් ඒකෙන් අපිට එනවා මේක ඔයාලට දන්නේ නැත්නම් මෙහෙම ලේද 11.2 වැඩි කිරීම 10 2 කියලා ලියා ගන්න මේක. දශම දෙස්ථාන දෙකක් ඉස්සරහට ගන්න. 2.4. ඒතර ඔකෙන් බෙදුවොත් 2යි 1යි. එහෙනම් දශම 5 වැඩි කිරීම 10 2යි මවුල. කාබන් ඩයොක්සයිඩ් ඔච්චරක් හැදෙනවා. හැබැයි මෙයාගෙන් කාබන් ඩයොක්සයිඩ් N1 හැදෙන්නේ මෙයාගෙන් කාබන් ඩයොක්සයිඩ් N2 හැදෙන්නේ. ඒකට N1 ධන N2 තමයි ඔය පිටවෙච්ච මුළු කාබන් ඩයොක්සයිඩ් සංඛ්‍යාවෙන් 0.5 වැඩි කිරීම 10 2යි මවුල කියන්නේ. හරි. එතකොට N1 කියන්නේ මොකද්ද? ස්ටොන්ටියන් කාබනේටගේ මවුල ගන්න. එහෙනම් ඒක කීයද? x බෙදීම 148යි ග්‍රෑම් මවුලයට. N2 ගේ මවුල ගන්න කීයද? N2 කියන්නේ බේරෙන් කාපගේ මවුල ගන්න. එයාගේ මේ මවුල ගන්න කීයද? N2 ගේ මවුල ගන්න. එතකොට එයාගේ මේ මවුල ගන්න කීයද අපි ගත්තේ 0.8 ඍණ x 197යි ග්‍රෑම් මවුලයට කියන එක. හරි. හරි. එතකොට ඔගේ මුළු මවුල ගන්න 0.5යි 10 2යි මවුල කියන එක. හරි. දැන් ඔයාට මේක සුළු කරන්න විතරයි තියෙන්නේ. ඕලල් දැනුම සුළු කරන්න විතරයි තියෙන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරයක් ගන්න තියෙන්නේ. හරිද? එතකොට මොකද්ද කරන්න ඕනේ? මෙහෙම එකම කීපයකට හදන්න පුළුවන්. හරිද? එකත් වෙන 0.5නේ තියෙන්නේ. හරිද? 0.5 කියනලා මේ භාගයනේ. කොහොමනේ? ඒතර භාගයට කිව්වම 10 2නේ තියෙන්නේ. හරි 10 2 කියන්නේ 1යට 100 වගේනේ. ඔන්න ඔහොම ගන්න. ඔයාට මෙන්න මේ පැත්තේ එකයි මවුල කරගන්න පුළුවන් මේ 200 මේ ඔක්කොම වැඩි කරන් ගියාම. හරිද? අපි ඒක කරමු එහෙනම්. 200න් ඔක්කොම වැඩි කරන්. 200න් ඔක්කොම වැඩි කරන් ගියාම 200යි x බෙදීම 148යි ග්‍රෑම් මවුලයට. ධන 200න්නේ. 200න් මේක වැඩි කරාම නිකන් වැඩි කරොත් 1.6යි බිංදුවක් යන හින්දා 10160යි. හරිද? 160යි 160 නේද? 200න් වැඩි කරොත් 8යි. දැන් 8යි 80 හරියට. ඊට මේක 200යි x ඔන්න විදිහට 197යි ග්‍රෑම් මවුලයට. සමාන වෙනවා එකයි මවුලට. මේ ඔලල් දැනුම. ඊට මෙතන මේක අපිට මේ කපත හැකි මේ 100. මේ කපත හැකි 79 කියලා. ඔන්න විදිහට කපත හැකි. ඊට පස්සේ මේ දෙන්න කුඩා පොදු ගුණාකාරයක් ගන්න. 197 79න් වැඩි කරලා. ඇත්තට මේක මේක තව කෙටිකම විදිහට ලඝු වලින් හදන්න පුළුවන් ඉතින්. හරි දේතුවට මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. මේක දැන් මෙහෙම යන්නේ නැතුව x බෙදීම මුළු ස්කන්ධය වගේ කියලා සම්බන්ධයක් කරපුවා වඩා නම් මේක x උක්ත කරගෙන වෙනම හදන්න පුළුවන් ඉතින්. හරි දැන් මේ විදිහට යන ඕනෙක් කෙන්ට සෙට් නේද 63යි 6ක් ඉතුරුයි. 9 දැන් මෙහෙම මේ වගේ ගානක් හදන්න ඕනේ. ඕගොල්ලෝ ඔක්කොම ගණන් ටික හදලා ඉවරලා. හරිද? අර මම වට කිහිපයක් කියලා දුන්නේ. මම ඒ විභාගය ලඟ වුණා කියලා දෙන්නම් කොහොමද යන්නේ කියලා වට 5කට විතර යන්න පේපරේ. හරිද? තොර මේක මේ ගානක් තොර 4 වෙනි වටේ 5 වෙනි වටේ නෑ 3 වෙනි වටේ 4 වෙනි වටේ තමයි මේ වගේ එකක් හදන්න. ඊට පස්සේ 9 වරක් 7 63යි 6ක් ඉතුරුයි. 9 වරක් 9 81යි 81 කරක් 81යි 6 87යි 8ක් ඉතුරුයි. එතකොට 9 වරක් 1යි 8යි 17යි 49 4ක් ඉතුරුයි. 63යි 4යි 67යි 6ක් ඉතුරුයි 13යි 3යි 6යි 15යි 5යි 1යි දැන් තනියෙන් try කරන්න මම කරනවා එහෙම බලන් ඉන්නේ හරිද ඒතර ඔන්න ඔහම ගානක් කියනවා මේ දෙන්නයි ගුණ කරා ඒතකොට පුදා පොදු ගුණාකාරය ඔන්න ඔහම එක 1යි 5යි 5යි 63යි ඔන්න ඔය කෙනෙක් කුඩා පොදු ගුණාකාර. ඒතර කුඩා පොදු ගුණාකාරය ඒතර මේක මෙයාගෙන් බෙදා උඩට යන්නේ 197නේ. ඒතර දැන් අන්න ලේසි දැන් මේ මම එන්න මේකයි කිව්වේ මේක මේ උඩ කරගමු කියලා. ඒතර ඔන්න ඕන නිකම්ම දාන්න. ඒතර මේක මේකින් වැඩි කරන්න එපා. ඒතර එක එකකින් වැඩි කරාම කොහොමද? 79 වරක් 16 කීයද? 790යි.
ඒ කියන්නේ 16න් වැඩි කරොත් 790 ධන 79 වරක් 6 79 වරක් 6 ඉතින් 70 වරක් මේ 6 කියන්නේ 420යිනේ. ඊට පස්සේ 6 වරක් 9 කියන්නේ 54යි. එතකොට 4යි 7යි 16යි එකක් ඉතුරු 12යි. ඔන්න ඔහම ගානක් එන්නේ. එතකොට 1264 බිංදුව සලකන්නේ නැතුව ගත්ත ඒකත් එක්ක ඔන්න ඔය ගාන එනවා. හරිද? ඊට පස්සේ 12640ක් එනවා. පොඩි ඔය ඒ වගේ එන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකට 709යි දෙකෙන් වැඩි කරාම 148යි. බිංදු 2යි x කියලා එනවා. එකයි මවුල්. හරි. ඊට පස්සේ මේක සුළු කරගීමත් එතකොට මේකෙන් වැඩි කරාම එනවා මවුලට මවුලෙන් වැඩි කරා මවුල වලින් වැඩි කරාම මවුලයට මවුල් වලින් වැඩි කරාම ග්‍රෑම් ඉතුරුනේ. ඒ කියන්නේ ඇයි ග්‍රෑම් මවුලයට කියන ඔන්නෝම ඔකට කියලා ග්‍රෑම් ගන්න. එතකොට ග්‍රෑම් ගන්න 1.5 63යි ග්‍රෑම්. හරි. එතකොට මේකෙන් මේක අඩු කරාම එනවා මේකෙන් අඩු කරාම බිංදුවයි බිංදු 2යි. එතකොට 7න් 8ක් අඩු කරාම 9යි. 8න් 4ක් අඩු කරාම 4යි. හරිද? ඔන්නෝම එක. හරිද? ඔය වගේ මවුල් ගන්න. ඊට පස්සේ ඕකෙන් මේකෙන් අඩු කරන්න ඕනේ. මෙන්න මෙයාව. මේ ග්‍රෑම්නේ. මෙතන මෙන්න මේ ග්‍රෑම් ගන්න අඩු කරන්න ඕනේ. 12640යි ග්‍රෑම් කියන එක අඩු කරන්න ඕනේ. හරිද? ඒතකොට ඒක අඩු කරාම එනවා 3 නේද ගත්තේ? 3යි 2යි 15න් 6ක් 9යි 4න් 2ක් 2යි. ඔන්න ඔහම එකක් වෙනවා 4900 x සමාන ඕක. එතකොට x වලට එනවා 29යි 23 බෙදීම 4900 කියන එක. හරි බෙදමු. ඊට 29යි 23 බෙදීම 4900 බෙදුවාම කී දෙන්නේ? මේකට නැහැනේ. ඔක දාගත්තොත් 29230 29230 ගෝවා 30යි ගෝවාම ආසන්න වශයෙන් 5ක් විතර ඇති. හරිද? 5ක් නෙමෙයි 6ක් විතර ඇති. ඒ 25000 4000 ඩිග්‍රීම 25000නේ. එතකොට මේ 6ක් විතර ඇති කිව්වොත් 50000 ඩිග්‍රී 5000 ඩිග්‍රීම 6 වුණා නම් 30000යි. මෙතන එච්චරම නෑනේ. එතකොට 100 ගාන අඩු වෙලා තියෙනවනේ 6 වතාවක්. එතකොට 600 වතාවක් අඩු වෙලා තියෙන්න ඕනේ. හරි ඒක තේරුම් නැත්නම් ඔයාලට කවන්නේ ඒක වැඩි හිතන්න එපා. ඔය ලඝු වලින් ගත හැකියි. එතකොට 600ක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 5000 ඩිග්‍රීම 6 වුණා නම් 30000ක් වෙනවා. මෙතන 5000ට 100යි නඩු. එතකොට 100 වතාවක් 6ක් අඩු වෙලා තියෙනවනේ. 100 වතාවක් 6 කියන්නේ 600ක් අඩු වෙලා තියෙන්න ඕනේ. එතකොට උත්තරේ විදිහට එන්න ඕනේ මෙතන මේක 4900 5න් වැඩි කරා නම් උත්තරේ විදිහට එන්න ඕනේ 499,400යි. ඒ මෙතන එච්චර නෑනේ. ඒ කියන්නේ මේ 5න් තමයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට 5න් වැඩි කරොත් 45යි 4ක් ඉතුරුයි 24යි ගාන එන්නේ. එතකොට ඔගෙන් මේක අඩු කරොත් 0යි 3යි 12න් 5 7යි 8න් 4ක් 4යි. හරිනේ මෙච්චර නැහැ. හරිද? ඔන්න 5යි ගානක් එන්නේ ඉතින්. දශම 5යි ගානක්. හරිද? ඒතර ආසන්න වශයෙන් දශම 5යි ගානක උත්තරයක් නැහැනේ. ඒ ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ ඒගොල්ලෝ. හරි දශම 5යි ගානක් එන්නේ. එතකොට මේකේ 80යි 84 කියලා උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් සාමාන්‍ය එකක් આવත් උත්තරේ වර්ධනය නැහැ. ඒ කියන්නේ අපි තව චුට්ටක් සුළු කරන්න ඕනේ. ඒතර 47300 47300ට 10ක් වුණා නම් 49000යි. එච්චර නෑ. ඒ කියන්නේ මෙතන නිකන් 9ක් වගේ ඇත්තේ. 9කුත් ඔව්. 9ක් වගේ ඇති. හරිද? එතකොට එහෙම ගත්තොත් එහෙම 0.2යි 9.981යි 8ක් ඉතුරුයි 36ටයි 44යි. හරි එතකොට 0.2යි 2යි 3යි ඕන ආසන වශයෙන් 0.5යි 9ක් විතර එනවා. හරි එතකොට ඔක සුළු කළ බලන්න 0.5යි 9යි කියලා ආසන්න වශයෙන්. හරිද? එතකොට දැන් ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ ස්කන්ධ ප්‍රතිශතය ස්ටෝන් එකේ කාබන් එකේ ඔන්න ඔය ගාන එනවා නම් ස්ටෝන් එකේ කාබන් එකේ ස්කන්ධය බෙදන්න ඕනේ. දැන් ස්කන්ධ ප්‍රතිශතය කියලා කිව්වම මුළු ස්කන්ධය මුළු ස්කන්ධයෙන්
ස්ටොන්නිකාමගේ ස්කන්ධය අරගෙන 100%. ඔක තමයි ස්ටොන්නිකාමගේ ස්කන්ධ ප්‍රතිශතය කියන්නේ. එනේ ස්ටොන්නිකාමගේ ස්කන්ධය දැන් 0.5ක් වගේ අපි දාගමු නිකන්. 0.9ක් විතර ඔන්නම දැම්මම අරගේ ස්කන්ධයේ 0.8යි. හරි. ඒතර ඔක ඉගෙන 100%. එතකොට මේක වයි කරාම කීයද දෙන්නේ? එතකොට මේ 59 8න් 55.9 8න් බෙදුවා කියන්නේ. එතකොට බෙදුවාම කීයද? බිඳුවයි හරිද 59ට 8 ඒවා කීයක් තියෙනවද? සාමාන්‍ය 8 වරක් 8 වරක් මේ කොහොමද 8 වරක් 5 40යි එන 8 වරක් 6 48යි. ඊට පස්සේ 8 වරක් 7 56යි. හරිද? එතකොට මේ 56යිනේ තියෙන. එතකොට 7යි තියෙන්නේ. හරිද? 7යි. 7යි ඊට පස්සේ මේ 7යි තියෙන. එතකොට උත්තරේ 7 කියලා එකක් තියෙන තුන්වෙනි උත්තරේ විතරයි. එතකොට ඔක තව විතරක් සුළු කරලා තේරුම්න්නේ MC එකක් කරද්දී. එතකොට 0.7 100න් වැඩි කරා. එතකොට උත්තරේ 70ක් වගේ එන්න ඕනේ. 70ට ආසන්න ගානකට වඩා වැඩි ගානක් එනවා ඉතින්. හරිද? ඔන්න තමයි ආසන්න MCQ කරද්දී මේ තිතරම සුළු කරන්නේ නැහැ ළමයි. හරිද? ආසනශය 7 කියලා දැක්කොත් බලන්න උත්තරවල 7 තියෙන ලක්කමක් තියනවාද කියලා. ඒතකොට එකක් තියෙනවා. ඉතින් හරිය සුළු කරලා තේරුම අන්න උත්තර තියෙනවා. තුන්වෙනි උත්තරේ 7යි කියන එක 70 කියන එක. හරි ඔන්නෝමයි ගන්න ඔය ප්‍රශ්නේ. හිතන්නේ ඔන්න ඔය විදියට. හිතනකොට මොනවද අපිට ඕනේ උනේ? මෙන්න මේ සංකල්පය වරුණා. අර මේ ඉස්සල්ලා වුණ මෙන්න මේක. කාබනේටට තනු කරන්නක් දැම්මම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියන්නේ. ඊට පස්සේ ඒක පිට වෙන ආකාරය මේ විදිහට හිතලා සූත්‍ර සමීකරණය ගොඩනගා ගන්න ඕනේ. ඊට පස්සේ ආ තේරුම් ගිහිල්ලා තියෙන්න ඕනේ මෙන්න මේ මවුල ග්‍රෑන් කතාව. ඒතර මේව දන්නවනම් මොනවද ගොඩනගා ගන්න පුළුවන් කියන තේරලා තියෙනවා ලියා ගන්න. ඊට ගන් ඩෙසිමීටර් කියනකොට තේරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මවුලයට මෙච්චරයි කියන්නේ තේරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මවුල කියන්නේ අඹගෙඩි පෙට්ටි වගේ. මවුල කියන්නේ අඹගෙඩි ගාන වගේ. හරි දන්නේ වගේ. එතකොට මේක තේරලා තියෙන්න ඕනේ. එතකොට සම්මත අවස්ථාවේදී ගණ ඩෙසිමීටරයක මවුල එකක් තියෙනවා කියන එක. මවුලයට ගත්තොත් පරිමාණ ගණ ඩෙසිමීටර 22.4යි කියන්නේ. හරිද? ඔන්න ඔරේ තේරලා තියෙන. එතකොට ප්‍රශ්න කරගත්තයි. ඊට පස්සේ පිසිස් බයොලොජි රසයේ ප්‍රෝග්‍රෑම් වලට සෙට් වෙන්න යටින් ලින්ක් දාලා තියෙනවා. එතකොට ඒවා කතා කරගෙන පුළුවන් විදිහට හදලා තියෙන ඉඳ ඔයාලට හේතු කියන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් සෙට් වෙන්න පුළුවන්. මේ හරි ඔය ටික තමයි වැඩි ටික. ඊට පස්සේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මේ කොහොමද ඔයාලට සෙට් වුණාද ගාන හිතන විදිහ හදුනාද කියලා කමෙන්ට් එකක් දාන්න. හිතන විදිහ හදුනාද කියලා. මට ඒකයි ඕන. මේ ගාන සම්පූර්ණ හදන්න බැරි වෙන්න පුළුවන්. ආරම්භයේ මුලින්ම හදන එකෙට. හරිද? ඒක ලෝම තීරියක් දන්නේ නැතුව හදන එකෙට. හරි රසායනික ගන්න එක මොකක්ද කියලා දන්නේ නැති එකට උත්තර ඔක හදාගන්න සමහරවිට බැරි වෙන්න පුළුවන්. හදන්න පුළුවන් වුණා නම් පළවෙනි පාරම හොඳ වැඩේ. හරිද? ඒ කියන්නේ තව වැඩ කරොත් තව සුපිරි රිසල්ට් එකක් ඇතයි. මේ ඒ නැතුණා රිසල්ට් එකක් ඇතයි. බැරි වුණා ළමයිට රිසල්ට් එකක් ඇතයි. හරිද? වැඩ ටික මහන්සි වෙන්න ඕනේ. එච්චරයි තියෙන එකම වෙනස. අරට වඩා මහන්සි වෙන්න ඕනේ. හරිද? ඒ තව තීරි බල මහන්සි වෙනවා. අර කෙමිස්ට්‍රි පාඩම් දාලා තියෙනවා. මේ පාඩම් දැන් අපි කරන ඩේට අමතරව මේ පාඩම් බල තව මහන්සි වෙන්න ඕනේ. එච්චරයි නැසකට තියෙන්නේ. මේ නැතුව බැරි නෑ. හරිද? එතකොට මේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මේ වැඩේ කොහොමද හිතන විදිය හැදුනද කියන එක ප්‍රශ්නයක් කරගන්න. හරිද? ඔය ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය මගේ ඉන්බොක්ස් උත් ඒ කියන්නේ ඉන්බොක්ස් අහනවා කියන්නේ මෙහෙම දැන් මම ගිය අවුරුද්දේ මෙහෙම එකක් කරේ නෑනේ. එතකොට ඔය ඒත් මගේ ගෲප් එකක් තිබ්බේ. එතකොට ඒකේම අර වැඩ කරලා ළමයි උදා කරන ඒත් ගෲප් එකක් තිබ්බයි දවසලත් අර රීකෝඩින් ඩිස්කෂන් ගෲප් කියලා තියෙන ඒක. මේ ඒකෙත් ඔය ඉන්බොක්ස් වලින් ගොඩක් ළමයි අහව ප්‍රශ්නයක් ඕක. ඕන්න ඕක. ඒ ප්‍රශ්නේ අහලා දෙනවා දෙතුන් දෙනෙක්. ඊට පස්සේ අර 23 ගෲප් එකක් තිබ්බා. මේ ඒකෙත් ළමයි අහලා තිබ්බා. හරිද? එතකොට මේ ඔගොන්න මම හිතන විදිය කියලා දුන්නා. හරිනේ? ඔය තමයි හිතන්න තියෙන්නේ ඔක. හරි. හරි එහෙනම් කමෙන්ට් එකක් දාන්න. මේ යාළුවන්ට කියන්න වැඩේ ගැන. 100k ප්‍රෝග්‍රෑම් එක ගැන යාළුවන්ට කියන්න. කමෙන්ට් එකක් දාන්න.